ශ්‍රී ලාංකේය අභිමානය. And now, news at night. අයිබෝන් එක්වනාදත් දවසේ පුවත් සම්පින්ඩනය ඔබ විතගෙනන නිවස් at night සමගින්. සූදනම්මදත් ගෙවුණු පැවිසි හතුරුණ සුම් කළ වැදකත් සිදුවීම් පිළිබඳව ඔබට දැනවත් කරන්න. අග්‍රමාතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා දෙකක් සමගි ජන බලවේගය අද කතානායකවරයාට බහර දුන්නා. සමගි ජන බලවේගය පවසන්නේ මෙම විශ්වාසභංග යෝජනා දෙක හැකි ආසන්නම අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ගෙනෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජන බලවේගයේ සකස් කළ විශ්වාසභංග යෝජනා දෙක කතානායක මහින්ද යාපාබේවර්ධන මහතාට අද පස්වරුවේ බහර දුන්නා. ඒ කතානායක නිල නිවසේදී. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කතානායක නිල නිවසේදී අදාළ විශ්වාසභංග යෝජනා දෙක කතානායකවරයාට බහර දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. අපි අදහස් කරනවා ඊළඟ දිනේදී සිටම හැකි ප්‍රථම අවස්ථාවේදීම මේවා විවාදයට භාජනය කොට ඡන්දයකට යොමු කරන්නට ගරු කතානායකතුමා ඉක්මනින්ම කටයුතු කරයි කියලා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඇතුළේ විශේෂයෙන්ම පිටත රජයේ පිළිබඳව තිබෙන විශ්වාසය සහ මුලින්ම භංග වෙලා හමාරයි. ඒ නිසා මේ කාලෝචිත විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 42 වෙනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ යෝජනා දෙකම අපි ඉදිරිපත් කරලා තියෙනවාද? මේක දැන් පස්සේ කතානායකතුමා පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කළා. කතානායකතුමා ඒතකොට පාර්ලිමේන්තුවේ විවාදයකට අරන් ඡන්ද විමසීමකට යන්නේ වෙනවා. දැන් අගමැතිතුමා ඉල්ලා අස්වනවා කියලා කියනවා. ඔබතුමාලා ඉවත් කරගන්නවද එහෙම වුණා? දැන් කීප සැරයක් කිව්වනේ අගමැතිතුමා ඉල්ලා අස්වනවා කියලා. ගෙදර ගියන් පස්සේ ආපහු ඒක නවතිනවා. කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා මෙලෙස පැහැදිලි කළා. විශ්වාසභංග යෝජනාවක් ගේන්නේ අගමැති හා කැබිනට් මණ්ඩලයට එරෙහිව. ආණ්ඩුවට එරෙහිව. එතකොට විශ්වාසභංග යෝජනාවට අත්සන් 113යි අවශ්‍ය වෙන්නේ. ඒ 113 පිළිබඳව සෑහීමකට පත් වෙලා තියෙනවා නම් ඊට පස්සේ ඡන්ද විමසීමකට යනවා. ඒ ඡන්ද විමසීමෙන් පස්සේ තමයි විශ්වාසභංගයේ ජය පරාජය තීරණය. නමුත් 978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු ස්ථානයක ජනාධිපතිවරයාව විශ්වාසභංග යෝජනාවකින් ඉවත් කරන්න බෑ. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි ජනාධිපතිවරයා ඉවත් කරන ආකාරය 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38 දෙකේ පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට 38(2)A ජනාධිපතිවරයාට එරෙහිව ගේන්න ඕනේ දෝෂාභියෝග චෝදනාවක්. ඒතකොට දෝෂාභියෝග චෝදනාවක් ගේන්න නම් පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ගෙන් 3/2ක් අත්සන් කරන්න ඕනේ. කතානායකවරයාට බාර දෙන්න ඕනේ. කතානායක සෑයීමටපත් වෙන්න ඕනේ. ඒ දැන්වීම පිළිබඳ. එහෙම සෑයීමටපත් වුණොත් විතරයි න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ චෝදනා වෙලා ඒව විභාග කරලා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නැවත එනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දෙන් සම්මත වෙන්න ඕන. මෙන්න මේ ක්‍රියාව හැර කිසිදු ආකාරයකට ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න බෑ. ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් සහ සමගි ජනබලවේගයේ නියෝජිතයින් අතර අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ නිවසේදී පැවැත්වුණා. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමද අද විපක්ෂ නායක කාර්යාලයේදී රැස් වුණේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් සහ සමගි ජනබලවේගයේ නියෝජිතයන් අතර අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ නිවසේදී පැවැත්වුණා. ඊට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් විමල් වීරවංශ, උදේ ගමන්පිල, නිමල් ලංසා ඇතුළු පිරිසක් එක් වූ අතර සමගි ජනබලවේගය වෙනුවෙන් සාකච්ඡාවට එක් වූයේ රංජිත් මද්දුම්බණ්ඩාර, ආචාර්ය හර්ෂද සිල්වා, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක යන මන්ත්‍රීවරුන්. සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විපක්ෂ නායක කාර්යාලයේදී හමුවකට එක් වුණා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර මෙහිදී නව නියෝජ්‍ය කතා
කතානායක දුරේ සඳහා සමගි ජනබලවේගී මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරන බවටද සාකච්ඡා වී තිබෙනවා. අද අපි සාකච්ඡා කරේ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන එක ගැන. නියෝජ්‍ය කතානායක පත් කරන එක ගැන. ඒකම මහින්ද රාජපක්ෂ මහත්මයා අයින් වෙනවා කියලා ඒ කාණ්ඩායම කිව්වා. අයින් වුණායින් පස්සේ මූණ දෙන තත්ත්වය ගැන සාකච්ඡා පැවැත්වුවා. අගමැතිව ඉල්ලාස්තුනා කියන එක අගමැතිව ළඟ දාන්න ඕන. අපිට දන්නේ නැහැ නේද? අපේ අගමැතිව නෙවෙයිනේ. ඉතින් දැන් අද නිමල් සිරිපාල සිල්වා කියනවනේ එතුමා කියනවනේ අන්තර්කාලීන ආණ්ඩුවකට ඔබතුමාලා පාර්ශව එකතු වුණා කියලා. අපේ සාකච්ඡාවේදී එහෙම එකක් නැහැ. ඒක බොරු නේ. ඒක එකක් නැහැ. ඒ මොන සාකච්ඡාවක් තිබුණත් අන්තර්වාල් පාලනයකට යන්නේ නැහැ. අපේ ඉල්ලීම ජනාධිපති අයින් වෙන්න කියලා. ජනාධිපති අයින් වුණොත් අපේ පිළිවෙල සලකා බලන්න. හෙට දිනේදී අනිවාර්යයෙන්ම නියෝජ්‍ය කතානායකවරයෙක්ව පත් කරගන්න වෙනවා. අපි යෝජනා කරනවා ඉම්තියාස් බකීර් මාක මැතිතුමාව ඉදිරිපත් කරන්න කියලා නියෝජ්‍ය කතානායක හැටියට. ඔබතුමාලගේ සහයෝගය ලැබෙනවා. විශ්වාස භංග යෝජනාවට කොහොමද? අන්තර්කාලීන ආණ්ඩුව ගැන මොකද කියන්නේ? ඒ කියන්නේ ඒකට සහාය දෙන්නේ. සර් පොඩක් කියලා යන්නකෝ සර්. මේ අතර පක්ෂ 11 නායකයන් අද සාකච්ඡාවකට පෙර මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අපි මීට කලින් රටටත් ඒ වගේම සජබටත් දැනුම් දුන්නා. අපට ඔවුන්ගේ විශ්වාස භංග යෝජනාවට සහාය දී හැකි කොන්දේසි දෙකක් යටතේ මුලින්ම 113 තියෙන්න ඕනේ. ඔව් දැන් ඒක නම් හරි. හැබැයි දෙවෙනි කොන්දේසිය තමයි මේ ආණ්ඩුව පෙරලනවා නම් ඊළඟට අපි අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා රටේ පාලනය බාරගන්න ඕනේ. සමගි ජන බලවේගය ජාතික එකඟතා ආණ්ඩුවකට එකතු වීමට ලෑස්ති නැත්තම් මේ ආණ්ඩුව පෙරලනවා කියන්නේ රට අරාජික කරනවා කියන්නේ. ඒ නිසා අපි සජබට කියන්නේ මේ ආණ්ඩුව පෙරලනවා නම් සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවට එකතු වීමට එකඟතාවය පළ කරන්න කියන එක. ගෙදර ඉන්න බිරිඳ එපා කියලා හිතුනොත් අපිට දික්කසාද කරලා තනිකඩ ජීවත් වෙන්න පුළුවන්. රටකට එහෙම බෑ. එක ආණ්ඩුව පෙරලුණු ඊළඟ ආණ්ඩුව පීඩන්න සූදානම් වෙනවා. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවතින අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් කර ඇති කරුණු 13කින් යුත් යෝජනාවලිය මල්වතු මහනාහිමියන් වෙත අද පිළිගන්නු ලැබුවා. යෝජනා කරනවා වහාම 19 වෙනි සංශෝධනය ගේන්න කියලා 20 වෙනි සංශෝධනය අහෝසි කරලා දෙවෙනි එක අපි යෝජනා කරනවා 15 වෙනිකින් යුක්ත ජාතික රජය එහි අගමැතිවරයා වෙන්න ඕනේ පාර්ලිමේන්තු සියලු දේශපාලන පක්ෂවලට එකඟත්වයක් ඇති කරගන්න පුළුවන් පුද්ගලෙක්. ඊගාවට අපි යෝජනා කරනවා විධායක ජනාධිපති ක්‍රමය නිශ්චිත කාලයක් තුල අහෝසි කරන්නයි කියලා. රට වෙනසූ හොරු වලල්ල තොග පිටින් හෙළිදරව්ව යනුවෙන් වූ විශේෂ මාධ්‍ය හමුවක් අද පැවැතුනේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. දූෂණ විරෝධී හඬ සංවිධානය කළ මෙම විශේෂ මාධ්‍ය හමුවේදී රටේ ප්‍රබල දේශපාලඥයින් සිදු කළ බරපතල වංචා දූෂණ රැසක තොරතුරු හෙළි කෙරුණා. ශ්‍රී ලංකා පදනම ආයතනයේ පැවති මෙම විශේෂ මාධ්‍ය හමුවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සුනිල් හඳුන්නෙති දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන අය මෙන්ම නීතිඥ සුනිල් වටගල ඇතුළු නීතිඥයන් කිහිප දෙනෙකුද සහභාගී වුණා. රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා සිදු කළ බරපතල වංචා දූෂණ සහිත ලිපිලේඛන සහිත ලිපිගොනු විශාල ප්‍රමාණයක්ද අද එම අවස්ථාවට රැගෙන විත් තිබුණේ මේ අයුරින්. මෙහිදී තෝරාගත් වංචා දූෂණ තොරතුරු ඇතුළත් ලිපිගොනු කීපයක තොරතුරු හෙළි කළ අනුර කුමාර දිසානායක මහතා. පහුගිය දවස්වල විශාල හාවක් හුවක් ගියා. කවදද මේවා දාන්නේ නැත්තේ? ෆයිල් තියෙනවද? තියෙනව නම් දාන්න වගේ. ඒවා ගියා. වංචනිකයට තියෙන හොඳම අවස්ථාව තමයි තමන්ගේ වංචාවෙන් අපි කොච්චර ඒවා දන්නවාද කියන එක දැන ගැනීම. ඒ නිසා අපි ඒ පිළිබඳවත් මෙම තොරතුරු ඉදිරිපත් කිරීමේදී ප්‍රවේශම් වුණා. මේ මැයි මාසයේ ජාලි වික්‍රමසිංහගේ නඩුවේ අවසන් තීන්දුව ලබා දීමට නියමිතව තිබෙන එක්සත් ජනපදයේ ඒ පිළිබඳ සමස්ත වාර්තාව තිබෙනවා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 62,50,000ක මුදලින් ඇමරිකානු ඩොලර් 33,20,000ක මුදලක් කොමිස් මුදල් ලෙස පෙන්වා අයථා පරියන්ද කිරීම පිළිබඳව චෝදනා. ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය මිලදී ගැනීම සඳහා වින් කරන මිලියන 6.2ක් ඒකෙන් ගහලා තියෙනවා මිලියන 3.3. ඊළඟ ඔයගොල්ලෝ දන්නවා පහුගියදා පැන්ඩෝරා පේපර් හොරා එළියට ආවා. ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් තිරුනඩේෂන් සහ නිරූපමා පවුලට හිමිකාරීත්වයේ තිබෙන බව. අපි දිගින් දිගට පෙන්වා දෙනු ලැබුවා තිරුනඩේෂන්ගේ නමින් තමයි බැසිල්ගේ ගොඩක් දේපල තිබෙන්නේ කියලා. ඒක සමහර අය මට කිව්වා මේක පාර්ලිමේන්තුවේ නැතුව එළිය කියන්න කියලා. මේ ඔක්කොම කියන්න බෑ. එක එක්කෙනාට අවිල එක එක ෆයිල් එක අරන් දෙන්න. මම ඒක එක කියන්නේ. යෝසිත රාජපක්ෂගේ ඉඩම් ලේස්තු.
මිස් කෙනෙක් ඇහුවා මේ බැඳුම් කරේ සල්ලි ගත්ත අයගේ විස්තර තියෙනවද? රෝස් සේනානායක ඊට පස්සේ ජයසේකර ඒ අය තමයි ප්‍රසිද්ධිය අහුවෙච්ච අය. ඊට අමතරව නිල නෝන ලෙස වගකීමෙන් කියනවා ඒ වෙනකොට පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු 25 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 52ක් එක්සත් ජාතික පක්ෂය ඇතුළු අසල්ලි අරන් තියෙනවා. ඒ නම ඇතුළේ වර්තමාන විපක්ෂ නායක නමක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ගෙදරින් ඔක්කොම සල්ලි අරන් තියෙනවා ලෝසිස්කි. මෛත්‍රීපාල සිරිසේන දුව බෑනා පුතා මේ ඔක්කොටම සල්ලි දීලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ අපි තා පැමිණිලි දෙකක් තියෙනවා. අම්මගේ තාත්තගේ සෝන හදන්න ලක්ෂ 950ක් නාවික හමුදාවෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ගත්ත නඩුව. නඩුව නැවතුන ජනාධිපති වීම නිසා මිස නඩුවේ කරුණු ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඉතින් ආපහු නඩුව දාන්න ඕනේ. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් මෙම මාධ්‍යමේදී බැඳුම්කර වංචාවට අදාළ කරුණු ඉදිරිපත් කිරීමේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පවුලේ උදවිය සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා පළ කළ අදහස් පිළිකුලින් යුතුව හෙලා දැක තිබෙනවා. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසමක් පත් කිරීම අද සමාජයේ බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වූ කරුණක් බවද එම නිවේදනයේ සඳහන්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ දේශපාලන වාසිතකා පදනම් විරහිතව නිර්දෝෂී පුද්ගලයන්ට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක ක්‍රියාවක් නොවන අතර ඉදිරියේදී මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි. ගාලුමුදුර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ආරම්භ කළ ආණ්ඩු විරෝධී මහජන අරගලයේ 25 වැනි දිනය අදයි. මහජන අරගලයට සහය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේද අද කොළඹ විහාර මහදේවී උද්‍යානයේ සිට පාගමනක් සංවිධානය කර තිබුණා. අදත් විශේෂ වැඩසටහන් කිහිපයක්ම අරගල භූමිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. අපේ රටේ විවාහ මංගල සේවා සැපයුම්කරුවන්ගේ විරෝධතා පාගමන මීට සුළු මොහොතකට පෙර කොළඹ ගාලුමෝදර අරගල භූමියට පැමිණියා. අර්ලියගහ මන්දිරයේ ඉදිරිපිට පැවැත්වෙන මහජන විරෝධතාවයද අද 7 වෙනි දිනටත් ක්‍රියාත්මකයි. මේ ඊයේ රාත්‍රියේ අර්ලියගහ මන්දිරයේ ඉදිරිපිට පැවති තත්ත්වයයි. මේ අතර අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයද අද විරෝධතා පාගමනක් විහාර මහදේවී උද්‍යානයේ සිට ආරම්භ කළා. විරෝධතා පාගමන කොළඹ කොටුවට ළඟාවීමත් සමග පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අද පස්වරු වන විට විරෝධතා පාගමන ගාලුමෝදර පිටිය වෙත ළඟා වුණා. මේ අතර ගාලුමෝදර අරගල භූමියේ විරෝධතාවයේ නියුතු පිරිසක් අද අස්කිරි මල්වතු මහනා හිමිවරුන් බැහැදුටුවා. ලංකා ඉතිහාසයේ තීරණාත්මකම තීන්දුවක් තමයි ඊයේ දවසේ අරගත්තේ. ඔබ වහන්සේ දේශපාලකයන්ට මේ ස්ථානයට පැමිණෙන්න එපා කියන පණිවිඩය දීමම අපි සලකන්නේ අපි ලැබපු ජයග්‍රහණයක් විදිහට. පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් ලබන 6 වෙනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිදු සහායක් ලබා නොදෙන බව අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා. ඔවුන් එසේ ප්‍රකාශ කළේ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී. අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තීය සමිති නියෝජිතයන් අද කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. මෙහිදී ලබන 6 වෙනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිදු සහායක් ලබා නොදෙන බව ඔවුන් පැවසූ බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අපේක්ෂිත වැඩ වර්ජනය සේවක අයිතීන් වෙනුවෙන් නොව දේශපාලන පක්ෂ කිහිපයක ඌමනාවන් මත සිදු කරන්නක් බවත් එම වෘත්තීය සමිති නියෝජිතයන් විසින් එහිදී පෙන්වා දී තිබෙනවා. පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම සහ මහජනතාව පීඩාවට පත් කරවීම මෙම වැඩවර්ජනයේ අපේක්ෂා බවත් එම නිසා එය නිසි ලෙස තේරුම්ගෙන ජන ජීවිතයේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කිරීම සියලු සේවකයන්ගේ යුතුකම සහ වගකීම් බව වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කර තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නව ක්‍රමවේදයන්ට යොමු වීමේ සහ දේශපාලන ભેදවලින් ඉවත් වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන් අතර වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම මේ පසුපස ඇති දේශපාලන අරමුණු වන අතර ඒ වටහාගෙන ආයතන බිඳ වැටීමට ඉඩ නොතිබිය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරුණා. පසුගිය 28 වෙනිදා පැවති වර්ජනය නොතකා රාජකාරී ඉටු කළ සේවකයන්ට සිය ස්තුතිය පළ කළ ජනාධිපතිතුමා පවතින තත්ත්වය වටහාගෙන ජන ජීවිතයේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස සියලුම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබෙනවා. පාරිභෝගික ජනතාව පවසන්නේ වෙළඳපොලේ පවතින සහල් මිලට වඩා පනවා ඇති සහල් මිල වැඩි අගයක් ගන්නා බවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ඊයේ මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා. ඒ අනුව තම්බන ලද දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙස මෙම ගැසට් නිවේදනය මගින් නියම කර තිබෙනවා. තම්බන ලද දේශීය සම්බා සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 230ක් ලෙසයි. දේශීය කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙසයි මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. දේශීය කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිලක් මෙම ගැසට් නිවේදනය මගින් නියම කර නොමැති අතර පාරිභෝගික ජනතාව සහ වෙළඳුන් චෝදනා කරන්නේ අදාළ ගැසට් නිවේදනය හේතුවෙන් දැනට වෙළඳපොලේ පවතින සහල් මිල ගණන් ඉහළ යන බවයි. අපේ සම්බ මිල යන්නේ 220යි. පාන මිල දාලා තියෙන 230න්. ඊට අපි නාඩු වික්කේ 210ට, පාන මිල දාලා තියෙන 220ට, ඊරි සම්බත් අපි දැනට විකුණන 250යි, දාලා තියෙන 260ට. දැනට විකුණලා තියෙන්නේ පාන මිලට අඩුයි. රුපියල් 10ක් අඩුවෙන් තමයි පාන මිලට අඩුවෙන් තමයි මෙතුව දවස කාල් වික්කේ අපි. ලංකා නාඩු 220යි, රට නාඩු 200යි, රට සිදුවල් 190යි, ලංකා කීරි සම්බ 260යි 270යි. සම්බ 230යි, සිදුරතු 200යි 220යි. 205යි 214යි ලංකා නාඩු. ලංකා සම්බ 225යි වික්කේ. දැනටමත් පාර්ලිමේන්තුවට අඩුවෙන් තමයි සම්බ ඔක්කොම ආල් තියෙන්නේ. පාර්ලිමේන්තුවට වැඩි අඩුවෙන් තමයි ආල් විකුණන්නේ. මිනිසුන්ට සහනයක්. ආණ්ඩුව විහිළු වෙලා තියෙන වෙලාවේ ආල් මෝල් අයිතිකාරයෝ ඉතින් ඊට වැඩි ලොකුවට විහිළු කරනවා. ආල් මිල ගැන කතා කරලා වැඩක් නැහැ ඉතින්. දැන් ලංකා සුදු හාලක 225ක් කියනවා. මේ පාර්ලිමේන්තුව දැමීමත් එක්කම මිල ඉහළ යනවා අනිවාර්යයෙන්ම. මෝල් කාරයෝ විසින් දැන් ඊළඟ සහල් කඩවලට යවන්නේ වැඩි මිල දාලා. ඉතින් මේක පාරිභෝගික ජනතාව කරපු අසාධාරණ රජය විසින්. මේ අතර වෙළඳපොලේ පවතින සහල් මිලට වඩා වැඩි මිලක් යොදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව පාරිභෝගික අයිතීන් සොරකීමේ ජාතික ව්‍යාපාරයේද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙම නිවේදනයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ සහල් මෝල් හිමියන් සැනසීම සඳහා ගැසට් පත්‍ර නිකුත් නොකර පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා ගැසට් පත්‍ර නිකුත් කරන ලෙසටයි. සහල් පාලන මිල සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න කෙරුණා. මේකට විසඳුම වන්නේ වෙළඳපොළට එන සහල් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා. ඒ සඳහා අපි උත්සාහ කරන්නේ පිටරටින් සහල් ආනයනය කරලා හරි මේ වෙළඳපොලේ සහල් ප්‍රමාණය වැඩි කර ගන්නට ඒ විදිහට පමණයි අපිට මේ මිල පාලනය කර ගන්නට පුළුවන් වන්නේ. මනුතම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩිංස්, හෙමාස් සහ CPL සමූහයද එක්ව සිටිනවා. හැමදාමත් වගේ ලෙන්ගතුකමින් ආදරයෙන් එක්ව අපේ ජීවිතවලට ජයගෙනෙන්නට මනුදම් මෙහෙවර මෙවර ක්‍රියාවට නැගුණේ මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙනයි. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට දිස්ත්‍රික්ක පහම ආවරණය වන පරිදි පීඩාවට පත්ව සිටින පවුල් ලක්ෂයක් හඳුනා ගනිමින් ඔවුන්ට කඩිනම් ආධාර සැපයීම මනුදම් මෙහෙවර ආරම්භීමේ මුඛ්‍ය අරමුණයි. එම ජාතික මෙහෙවර ඉදිරියට ගෙන යන්නට ඩයලොග් ආසියාටා සමාගම සමග මාස් හෝල්ඩිංස්, හේමාස් හෝල්ඩිංස්, CBL සමූහය සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ඒකාබද්ධ වී සිටිනවා. එලෙස ශක්තිමත් බැලීමකින් ඇරඹුණු මනුදම් මෙහෙවර තුළින් මඩකලපුව ප්‍රදේශයේ වෙසෙන ජනතාවට සහන සැලසීමට කටයුතු කෙරුණා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව තෝරා ගනිමින් මෙසේ මනුදම් මෙහෙවර ක්‍රියාවට නැංගුණ මොහොතේ ඉන් ප්‍රතිලාභ ලැබූ කීප දෙනෙක් ස්තුතිය පුද කරන්නත් අමතක කළේ නැහැ. දැඩි ආර්ථික දුෂ්කරතාවයක් පවතින මේ වගේ අවස්ථාවකදී මඩකලපු ප්‍රදේශයේ ජනතාව වෙත මෙවැනි ද්‍රව්‍යමය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ගොඩක් සතුටු වෙනවා ඩයලොග් ආයතනයත් අනිත් ආයතනත් එක්ක එකතුව මේ වැඩේ කිරීම සම්බන්ධව. මනුදම් මෙහෙවර සඳහා ස්වර්ණවාහිනිය මාධ්‍ය දිරිය ලබා දෙන අතර ඉදිරි දිනයන් පුරාවට පීඩාවට පත් ජනතාව උදෙසා සිදු කරන මනුදම් මෙහෙවරේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. ඒ සමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා. මීළඟට ඔබට එක්විය හැකි මාත්‍රා වැඩසටහන සමගින් සුබ රාත්‍රියක්. ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න ස්වර්ණවාහිනී YouTube නාලිකාව වෙත පිවිසෙන්න. Kesekes ඇතුළතින්ම පෝෂණය කර ඩැමේජ් කෙසකෙස් රිපෙයාර් කරයි. Dove Intense Repair. Dove ලොකු බෝතලයෙන් වැඩි ඉතිරියක්. Blade V30 සහ V30 Vita දිවෙන පුරා සිංහ ශාකා සහ බලයලත් අලුමිනියෝජිතයන්ගෙන්. Sunsilk Black Shine ස්වාභාවික නෙල්ලි පෝෂණයෙන්
පැය 24ක් දක්වා black shiny kiss කරනවා. For hair that shines just like us. Grand Silver Ray Ratnapura මහත් අභිමානයෙන් ඔබ වෙතට. Sensodyne Rapid Relief සමග දන්ත සංවේදීතාවය පරදන්න සායනිකව සහතික කළ සහනය තත්පර 60කදී ක්‍රියාකාරී වෙයි.